තෙරුවන් සරණයි හැම දෙනාටම. අපි මේ දවස්වල කතා කරමින් යනවා මේ ගවේෂණය කියන මාතෘකාව. ඔයගොල්ලෝ දන්නවා මේ මාතෘකාව ඔස්සේ අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ මේ සාමාන්‍යයෙන් එදිනෙදා අපි ධර්ම කතාවල කතා කරන දෙයක් නෙමෙයි. නමුත් මේක ධර්මයට අදාළයි. අපි මේ කතා කරමින් යන්නේ අපි මේ ලෝකයේ ආගම් ගොඩක් තියෙනකොට මේ බුද්ධ ධර්මය සත්‍යයි කියලා අපි හිතනවා නම් මේ සත්‍ය කොයි වගේ වෙන්න ඕනේද? කොයි වගේද අපි සත්‍ය දැකිය යුත්තේ කියන එක ගැන. එතකොට ඒකට අපි සෑහෙන්න කතා කරා දේවල් විශ්ලේෂණය කරලා බැලුවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේ ධර්මය සත්‍යයක් නම් ඒක කොයි වගේද තියෙන්න ඕනේ කියලා. ඒ ගැන මම සෑහෙන විස්තරයක් කතා කරා. ඉතින් ඔයාලට මේකෙන් ප්‍රයෝජන ගන්න ඕන නම් සාමාන්‍යයෙන් කට්ටිය ඉන්නෝනේ ගැඹුරින් හිතන්න කැමති අය. ඒ අය හැම හිතනවා නම් මේ ගැන හිතන්න ඕනේ කියලා. ඒකට අවශ්‍ය කරන යම් කිසි විදිහක වූ මග සලකුණු ටිකක් තමයි මම ඉදිරිපත් කළේ. නමුත් මේ කතාව මෙතනින් ඉවර නෑ. අපි තව දුරටත් මේ සම්බන්ධව හොයන් යන්න ඕනේ. දැන් කතා කරනවා නම් ගොඩක් දේවල් දෙනවා කතා කරන්න. තේරුණාද? දැන් අපි සත්‍ය හොයාගන්න ඉස්සෙල්ලා මේ අපි ඉන්නවනේ. අපි කොහෙන්ද ආවේ? ඇයි මේ අපි ඉන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් අපි ඉන්න නිසා නේද අපිට මේ ප්‍රශ්නයකට විසඳුමක් හොයන්නේ. දැන් ඔයාලා සත්‍ය හොයන්ට යනවනම් සත්‍ය ගවේෂණයට කවුරු හරි කෙනෙක් යනවා නම් මේ සත්‍ය ගවේෂණය කළ යුත්තේ ඇයි? මොකක් හරි අපි දැන් මේ ඉන්න තත්වය මොකක් හරි ඒකේ අංග සම්පූර්ණ බවක් නැහැ. අඩුපාඩුවක් තියෙනවා. නේද? අඩුපාඩුවක් නැතිනම් අපි මොකටද සත්‍යයක් හොයන් යන්නේ? මේ ලෝකේ විද්‍යාඥයෝ ඉන්නවා. එක එක අය එක ගවේෂකයෝ ඉන්නවා. ඒගොල්ලෝ එක එක දේවල් හොයාගෙන යනවා. ඇයි හොයාගෙන යන්නේ? ඇයි මේ විද්‍යාඥයෝ එක එක දේවල් හොයන්නේ? කොහේ හරි අඩුපාඩුවක් තියෙනවනේ නේද? එහෙම අඩුපාඩුවක් නැත්තම් අපි මොකටද නිකන් කරදර වෙලා මේ දේවල් හොයන්නේ? සත්‍ය හොයන්නේ? මේ පරිශ්‍රණ කරන්නේ? තේරුණාද? එතකොට අපි හැමෝගෙම ජීවිතවල යම් කිසි නොපිරුණු බවක් අඩුපාඩුවක් තියෙනවා. තේරුණාද? එහෙම අඩුපාඩුවක් නැත්නම් අපි හැමෝම මොකද කරන්නේ? ගෙවල් වලට වෙලා පාඩුවේ ඉන්නවා. කිසි ප්‍රශ්නයක් නැහැ අපිට. පරිශ්‍රණ කරන්න, ගවේෂණය කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ පිළිගන්නවද මේක? ඔව් ඒක එහෙමයි නේද? එහෙම අඩුපාඩුවක් නැතිනම් අපිට මේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. අපි සම්පූර්ණයි. නමුත් මේ ජීවිතය සම්පූර්ණ නැහැ. අපි හැමෝගෙම මේ ජීවිතේ සම්පූර්ණ නැහැ. අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා තමයි මේ ලෝකේ ආගම් බිහි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ ලෝක විද්‍යාව තාක්ෂණය දියුණු කරගෙන යන්නේ. ඒ නිසා තමයි මේ මිනිස්සු මේ හඳට රොකට් යවන්නේ, මේ වෙන වෙන ග්‍රහලෝක වලට යන්න බලන්නේ, මේ විශ්වයේ මේ තරු ග්‍රහලෝක ඒවා හොයමින් යන්නේ, විවිධ පරීක්ෂණ කරන්නේ. මේ මොනවා හරි අඩුවක් තියෙනවා නේද? ඔයගොල්ලෝ පිළිගන්නවද මේක? එතකොට මේ අඩුව තියෙන්න නම් මෙතන වෙන තව මේකට පිටිපස්සේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ඒ ප්‍රශ්නේ? ඒ කියන්නේ දැන් අපිට අඩුපාඩුවක් තියෙන නිසා තමයි මිනිස්සු මේ ලෝකේ දේවල් ගවේෂණය කරලා හොයලා මේ සත්‍ය හොයාගෙන මේ යන්නේ. තේරුණාද? ඒතර යනකොට මේගොල්ලන්ගේ බලාපොරොත්තු මේගොල්ලොන් කියන අපි හැමෝගෙම බලාපොරොත්තුව
මේ අඩුපාඩු හොයාගෙන ගිහිල්ලා සම්පූර්ණ වෙන්න. නමුත් මේ ඉතිහාසයේ මෙතෙක් කල් මේ සම්පූර්ණත්වය කිසි කෙනෙකුට ලබන්න බෑ. ලබන්න බැරි වෙලා තියෙනවා. අපි කියන්නේ අපි දැනුවත් මේ සාමාන්‍ය ලෝකෙ මම මේ කියන්නේ. රහතුන් වහන්සේලා ගැන නෙමෙයි මම මේ කියන්නේ. තේරුණාද? දැන් අපි අපේ ඉතිහාසයේ බැලුවොත් මේ මනුස්ස සංහතියේ ඉතිහාසය හුඟක් දුරට දිවෙනවනේ. තේරුණාද? ඒ ඉතිහාසයේ ඉඳන් මේ තක්වල් මේ මිනිස්සු දේවල් දිනු කරනවා, මේ දේවල් හොයාගන්නවා, මෙහෙම දේවල් කරනවා. ඒතකොට මේ තාක්කල් අපිට බැරි වෙලා තියෙනවා මේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න. දැන් මේ අඩුපාඩුව කෙනෙකුට, මේ පුද්ගලයන්ට, මේ සත්වයාට තියෙනවා නම් මේ අඩුපාඩුවක් ඇතිවෙන්න හේතුව මොකද්ද? අපි සම්පූර්ණ වෙලා හිටියනම් මේ අඩුපාඩුවක් අවශ්‍ය නැහැනේ. මේ අඩුපාඩුව ඇතිවෙන්න පටන් ගත්ත හේතුව මොකක්ද? අපි මේක ඔස්සේ හොයාගෙන යනකොට තමයි අපිට පේන්නේ මේ අපි ඉන්න නිසයි මේ ප්‍රශ්නය. දැන් ඔයා පුද්ගලයෙක් හැටියට පවතිනවනේ මේ ලෝකේ. තේරුණාද? ඔබ පුද්ගලයෙක් හැටියට මේ ලෝකේ පවතින නිසා තමයි ඒ පවතින පුද්ගලයාට මේ අඩුපාඩුව පේන්න තියෙන්නේ. ඒ නිසායි අපි මේ හොයන්නේ. තේරුණාද? දැන් මම මේ කතා කරන දේවල් සමහර විට ටිකක් දාර්ශනික පැත්තට බර වෙන්නත් පුළුවන්. එක්ක ලෝකේ සත්‍යවාදී දේවල් පැත්තට බර වෙන්න පුළුවන්. ඒතර සාමාන්‍ය මිනිසුන්ට මේක නොතේරෙන්න පුළුවන්. හරිද? මම කියන්නේ මේ ඔයගොල්ලෝ මේක අහන හැමෝම මෝඩයෝ කියලා. එහෙම නෙමෙයි. දැන් අපි සාමාන්‍ය මේ දිනදා ජීවිතේ ජීවත් වෙනකොට මේ මම මේ කතා කරන වගේ જાතිය මේ ඇහුම්කන් දෙන්න ඒව කතා කරනවා බොහොම අඩුයි. හැබැයි මේක තමයි ඇත්ත. ඉතින් කෙනෙකුට මේක අකමැති වෙන්න පුළුවන්. ඒ වුණාට ගැඹුරින් හිතන්න කැමැති, නිදහස් චින්තනය ඇති මේ හිතන පුද්ගලයෝ ලෝකේ ඉන්නවනේ. තේරුණාද? ඒ අයට මේක හරි වටිනවා. ඉතින් දැන් මම කිව්වා මේ ලෝකේ අඩුපාඩු තියෙන්නේ, මේ සත්‍ය හොයන්න යන්න හේතුවක් තියෙන්නේ මේ අපි පැවතීම, ඔබ පැවතීම, මම සිටීම. තේරුණාද? දැන් අපිට ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා, මම පැවතීම නම් මේ ලෝකේ මේ අඩුපාඩුවට, මේ සත්‍ය හොයාගෙන යෑමට හේතුව ඇයි මේ පුද්ගලයා ඉන්නේ? ඇයි මේ මම ඉන්නේ? තේරුණාද? අපි හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා ඇයි මේ ඉන්නේ කියලා. අපි හැමෝටම කියන්නේ මේ එදිනෙදා ওই වැඩ කරන කට්ටියට ඕවා හිතෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ පොඩ්ඩක් නැවතිලා හිතලා බැලුවාම මේ ලෝකේ මහා දාර්ශනිකයෝ හිටියනේ. මේ අපි දන්න ඉතිහාසයෙම ඉඳලා දෙනවා. දැන් සොක්‍රටිස්ලා එක පඬිවරු. තේරුණාද? ප්ලේටෝ. එතකොට මම දන්නේ ඔය ඉන්නේ දාර්ශනිකයෝ. ඊට පස්සේ කාලයක හිටියනේ දාර්ශනිකයෝ. රෙනේ ඩිකාට්. ඊට පස්සේ තව මම දන්නේ මට නම් මතක් වෙන්නේ මේ වෙලාවේ. සමහර විට සමහර විද්‍යාඥයෝ ඒගොල්ලෝ දාර්ශනිකයෝ. සමහර නෙමෙයි, ගොඩක් විද්‍යාඥයෝ. මොකද මේ දාර්ශනිකයෝ කියන්නේ? හරි, මම මේ අදහස මේ දාර්ශනිකයෝ කියන එක මේක පැහැදිලි කරන්න මේ වෙලාව යන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් කියන්නේ මේ පුද්ගලයෝ මේ සාමාන්‍ය දිනදා මේ හම්බ වෙන දේ කාලා නිදියගෙන ජීවිතය ගත කරලා නිකන් ඔහෙ මැරලා යනවට වැඩිය මේ කට්ටිය ඉන්නවා නැවතිලා ආපස්සට හැරිලා බලන මොකද්ද මේ වෙන්නේ කියන එක. තේරුණාද? දැන් ඒ වගේ හිටපු විද්‍යාඥයෝ තමයි එකෙන් තමයි මම හිතන්නේ මම ඔයාලට කියන අර සොක්‍රටිස් කියන එක නම. දැන් අපි කියමුකෝ සොක්‍රටිස් අවුරුදු 2500ක් ඊට වැඩි කාලයක හිටපු කෙනෙක් හිටියා. දැන් මේ පුද්ගලයාට තිබ්බ ප්‍රශ්නයක්. ඇයි මේ අපි ඉන්නේ? අපි ඉන්න නිසානේ මේ ඔක්කොම ගෙහිම්මල් ටික මේ ඔක්කොම මේවා කරන්න ඕනේ, අරක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ. ඒ අස්සේ සත්‍ය හොයන්න ඕනේ. නේද? ඇයි අපි ඉන්නේ?
ඒ පුද්ගලයෝ මේ ලෝකේ සත්‍ය හොයන්න වෙහෙසුනා. ඊට පස්සේ ඔයගොල්ලෝ අහලා තියෙනවද අර තවත් අර ප්‍රංශේ හිටපු කෙනෙක් ඉන්නව නේද? රෙනේ ඩිකාට් කියලා නේද? අහලා තියෙනවද? එයාත් මෙන්න මේ ඇයි අපි ඉන්නේ කියන එක හෙව්වා. ඔහුගේ මහා විද්‍යාඥයෝ ගොඩාක් ඉන්නවා. ඒතර බුදුන්ගේ කාලේ බුදුහාමුදුරුවොත් මේ ඇයි අපි ඉන්නේ කියන එක හෙව්පු කෙනෙක්. හැබැයි බුදුහාමුදුරුවෝ මේකට උත්තර හොයාගත්තා. අපි මේ පැත්තට යන්න ඉස්සෙල්ලා අපි මේ ප්‍රශ්නේ විසඳන්න බලමු නිකන්. නිකන් කතා කරලා බලමු ඇයි අපි ඉන්නේ කියන එක. දැන් අපි මේක හොයන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? ආපස්සට හොයාගෙන යන්න ඕනේ. තේරුණාද? දැන් අපි සාමාන්‍යයෙන් මේ ලෝකේ ජීවත් වෙන ඕනම පුද්ගලයෙක් ගත්තොත් හරිද? ඕනම පුද්ගලයෙක් මොකද්ද මේ පුද්ගලයාට ඕනේ? ඕනම කෙනෙක් කියන බන මේ පාරේ යන මිනිස්සෙක්, දුප්පත් මිනිස්සෙක්, හරි පොහොසත් මිනිස්සෙක් හරි දැන් බල්ලෙක් පූසෙක් වුණත් සතෙක් පණුවෙක් ඕනකෙක් බලන්න ඕනම සත්වයෙක් කියලා හිතන මේ හැමෝටම පොදු වෙච්ච පොදු ලක්ෂණයක් තියෙනවා. මොකද්ද ඒ? පවතින්න ඕනේ, මට ඉන්න ඕනේ කියන අදහස. තේරුණාද? මේ ලෝකේ මේ විශ්වයේ වුණා කිසිම සත්වයෙක් නැහැ පවතින්න අකමැති. පවතින්න අකමැති කිසිම ජීවියෙක් නැහැ. මේ හැමෝටම පොදු ලක්ෂණය තමයි පවතින්න ඕනේ. පවතින්න ඕනේ. ඔගොල්ලෝ පිළිගන්නවද නැද්ද? අපිට පවතින්න ඕනේ නැත්තම් අපි මොකටද මෙච්චර මහන්සිලා වැඩ කරගෙන සල්ලි හම්බ කරගෙන ගෙවල් හදාගෙන මේ දේවල් කරන්නේ? නිකන් මැරලා යනවනේ. නිකන් නොබී ඉඳලා මැරලා යනවනේ. මොකටද මේ දුක විඳින්නේ? ඔයගොල්ලෝ දන්නවනේ පොඩි කාලේ ඉඳන් අපි කියමු මේ ළමයෙක් ඉපදුනහම බලන්න ඒ ළමයාගේ ජීවිතේ නිදහසක් තියනවද කියලා. ඕන්නම් ඒ ළමයා ඉපදිලා අත දරුවා වගේ ඉඳලා ඊට පස්සේ ඔය පොඩ්ඩක් ලොකු මහත් වෙනකොට අවුරුදු 5-6 වෙනකන් විතරයි. 5 වෙනකන් විතරයි ගොඩක් වෙලාවට නිදහස කියලා මේ ළමයාට තියෙන්නේ. බලන්න. ඊට අඩුයි සමහර අවුරුදු 3 මං හිතන්නේ. මට මතක හිටියට මගේ පුතා නම් අවුරුදු 3යි නිදහස් ජීවිතයක් ගත කරේ. අවුරුදු 3න් පස්සේ මොකද කරන්නේ? මොන්ටිසෝරිට යනවා. එහෙ ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ පන්තියට යනවා. ඔහොම වයසත් එක්ක මේ ළමයා ඉගෙන ගන්න ඕනේ. මේ ළමයා ඇවිදින හැටි, කන බොන හැටි ඒවත් ඉගෙන ගන්න ඕනේ. පරිසරයේ හැසිරෙන හැටි, පරිසරයේ දේවල් ගැන. එතකොට ලියන්නද, කතා කරන්නද, අඳින්නද විවිධාකාර වූ දේවල් වලට මේ ළමයා මුහුණ දෙන්න ඕනේ. එහෙම ගිහිල්ලා මෙහෙම අධ්‍යාපනය ලබාගෙන ගිහිල්ලා අවුරුදු 15 16 17 18 සමහරට 20 21 25 විතර වෙනකන් සමහරු ඊටත් වැඩි කාලයක් ඉගෙන ගන්නවා. මොකටද මේ ඉගෙන ගන්නේ? මේ ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්න. මේ ජීවිතය ලබන්ට. ඒකටයි මේ කරන්නේ. නැද්ද? මායත්තද බොරුදු කියන්නේ? අපේ ජීවිතය අපි ගත කරන්නේ, මහන්සි වෙන්නේ මේ පවතින්ට අවශ්‍ය කරන දේවල් ඇති කරගන්නට. තේරුණාද? මනුස්ස ජීවිතයක් එහෙමයි. දැන් බල්ලෙක්, පූසෙක්, පණුවෙක්, කුරුල්ලෙක් ඕන එකක් බලන්න. මේ හැමෝටම අවශ්‍ය දේ තමයි පවතින්ට ඕනේ. හැබැයි මේ පවතින්ට ඕනේ කියන එක කවදාවත් කිසි කෙනෙකුට සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ වෙන්නේ නැති නිසා තමයි මේ අඩුපාඩුව මතුනේ. දැන් මම කිව්වනේ මේ අපි හැමෝටම තියෙන ලොකු අඩුපාඩුවක්.
ඒ ලොකු අඩුපාඩුව නිසා තමයි අපි මේ හොයන්නේ. අපි සත්‍යය හොයන්නේ. නැද්ද? එතකොට අපි අඩුපාඩුව මොකක්ද? ඒක හොයන්ට අපි දැනගන්න ඕනේ අපි හැමෝටම පොදු දෙයක් තියෙනවා. මොකක්ද ඒ පොදු දේ? අපි හැමෝටම පවතින්න ඕනේ. පවතින්න ඕනේ. මෙන්න මේ පැවතීමට තියෙන ආශාව නිසා තමයි, කැමැත්ත නිසා තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. ළමයෙක් පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ ගිහිල්ලා අවුරුදු 20 පයින්කම් ඉගෙනගෙන එක්ක ඊට කලින් ඉවර කරලා රස්සාවක් හොයා ගන්නවා. ඊට පස්සේ ගිහිල්ලා සල්ලි හම්බ කරනවා. සල්ලි ඉතුරු කරනවා. ඒ සල්ලි වලින් විඳිනවා. මොකද්ද මේ විඳින්නේ? අපි පැවතීම තහවුරු කරගන්න දේ. රසවත් කෑම කනවා, හොඳ ඇඳුම් අඳිනවා, හොඳ ගෙවල් වල ඉන්නවා. මේ ඔක්කොම කරන්නේ මොකටද? අපි පැවතීම සාර්ථකව දිගටම කරගෙන යාමට. මේක කෙලින්ම හරි වක්‍රව හරි මේකයි චේතනාව. පැවතීම. එතකොට අපි මේ හොයන්නේ මොනවද? මේ පැවතීම ස්ථිර කරගන්නට අවශ්‍ය කරන දේවල් සපුරා ගන්නටයි. මේ ලෝකේ ඉන්න විද්‍යාඥයෝ මේ පණ කඩාගෙන හොයාගෙන පරීක්ෂණ කරගෙන ඔය දේවල් කරන්නේ ඇයි? මිනිස්යාගේ පැවතීම ස්ථිර කරන්නට අවශ්‍ය කරන ඒ අඩුපාඩු සකසා ගන්නට, ඒව වහ ගන්නට අපි හැමෝටම ඕනේ සාර්ථකව දිගටම පැවතීමටයි. ඔගොල්ලෝ පිළිගන්නවද? ඔගොල්ලෝ මං කියන එක පිළිගන්නේ නැත්නම් පොඩ්ඩක් හිතලා බලන්න ගැඹුරින්. මේක හිතලා බලනකොට පේනවා අපි හැමෝටම තියෙනවා පැවතීමට ඇති කැමැත්ත. මෙන්න මේ පැවතීමට ඇති කැමැත්ත නිසා තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. මෙන්න මේ පැවතීමට ඇති කැමැත්තට කියනවා තණ්හාව කියලා. තණ්හාව. මේකටම තමයි භව තණ්හාව කියලා කියන්නේ. භවයක ඉන්න කැමැති. භවයක ඉන්නවා කියන්නේ පැවතීම. පැවතීමට කැමැති. තේරුණාද? එතකොට අපි හැමෝටම තියෙන මේ පැවතීමට ඇති කැමැත්තට කියන්නේ තණ්හාව කියලා. මේ තණ්හාව මූලිකවම භව තණ්හාව. පැවතීමට ඇති කැමැත්ත. එතකොට අපිට මේ පවතින්න අවශ්‍යයි. මොකටද පවතින්නේ? මොනව කන්නද? මොනව ගන්නද? අපිට මොකටද පවතින්න ඕනේ? ඇයි එහෙම ආසාවක් ඇති වෙන්නේ? ඇයි එහෙම ඌමනාවක් ඇති වෙන්නේ? අපි තුල තියෙන තවත් දෙයක්. අපි හැමෝම තුල තියෙනවා මම කෙනෙක්. මෙයා ස්ථිර කෙනෙක්. මෙයා කෙනෙක්. මෙයා වටිනවා. මෙයාට පවතින්න ඕනේ කියන අදහස. බල්ලෙකුට, පූසෙකුට, මයිනෙකුට, කපුටෙකුට, පණුවෙකුට, මැස්සෙකුට, මදුරුවෙකුට මේ හැමෝටම තියෙනවා මේක. මම කෙනෙක්. මට පවතින්න ඕනේ. මෙයාව රැක ගන්න ඕනේ කියන අදහස. මෙන්න මේ මම කියලා හිතන අදහසට තමයි බුදුහාමුදුරු කිව්වේ අවිද්‍යාව කියලා. එතකොට කවුද මේ මම? අපි මේ ඕනම ශරීරයක් කපලා කොටලා බැලුවොත් මේක ඇතුලේ ඉන්නවද මේ මම? එහෙම එකක් හොයාගන්න බෑ. මේ ලෝකෙ කිසිම දායක කිසිම තැනක එහෙම කෙනෙක් හොයාගන්න බෑ. එහෙම හොයාගෙන නැහැ. හැබැයි මේ ඇතුලේ දැනෙනවා ඉන්නවා අපිට මේ පේනවා. හැබැයි අල්ලගන්න බෑ. මම ඉන්නවා. මම ඉන්න නිසා තමයි
මට මේ පවතින්ට ඕනේ. ඔගොල්ලෝ හිතලා බලන්න දැන් ඔයා නැත්තම් ඔයාට මම කියලා හිතෙන්නේ නැත්තම් අපිට පවතින්ට ඕනේද? මොකටද පවතින්නේ? කාටද පවතින්නේ? තේරුණාද? දැන් මේ තමන් ළඟ තියෙන අපි මේ ෆෝන් එක කියලා. ඕක කෙනෙක් නෙමෙයි ඔය ෆෝන් එකට පවතින්ට ඕනේද? නෑ. කවුරුත් ඒ ගැන හිතන්නේවත් නෑ. හැබැයි මේ පුද්ගලයාට සත්වයාට පවතින්ට ඕනේ. මේ පවතින්ට ඕන නිසා තමයි අර පිපාසය ආවේ. අනේ මට මේක හොඳම දේ ලබන්න මං හොයන්න ඕනේ කියන එක. ඒ නිසා තමයි මේ සත්වයා මිනිස්සයා මේ ගවේෂණය කරමින් හොයන්නේ. ඒ නිසා තමයි මේ පැවතීමට තියෙන දේ නිසා තමයි මේ සත්වයා මේ මිනිස්සයා උදේ රෑ මහන්සි වෙලා හම්බ කරගෙන සල්ලි ඉතුරු කරගෙන ගෙවල් හදාගෙන යාන වාහන අරගෙන දරුවෝ හදාගෙන මේ ඔක්කොම කරන්නේ. තමන්ට දැනෙන මේ පැවතීමට ඇති වුවමනාව නිසායි. ඔයගොල්ලෝ බැලු බැලමට සමහරකට ඔයගන්ට මේක පේන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ මේක ගැඹුරට ගිහිල්ලා විශ්ලේෂණය කරලා එකින් එක ගලවලා බලනකොට ඔයගොල්ලන්ට තේරෙනවා අපිට තියෙන මේ පැවතීමට ඇති කැමැත්තයි මේ ඔක්කොටම හේතුව. මේ පැවතීමට ඇති කැමැත්ත කියන්නේ තණ්හාව. තණ්හාව කියන්නේ ඒකයි. දැන් මම මේ කියන්නේ මේ වෙලාවේ මේ කාම තණ්හාව ගැනයි විභව තණ්හාව ගැනයි. මම කියන්නේ මේ පැවතීමට ඇති කැමැත්ත. ඒ කියන්නේ මේ භව තණ්හාව කියන එක. මේකයි තියෙන්නේ අපි ළඟ. අනිත් ඒවා මේකෙන් හටගත්ත නිකන් අංකුර. කාම තණ්හාව, විභව තණ්හාව කියන ඒවා. තේරුණාද? එතකොට මේ තණ්හාව තනියෙන් තියෙන එකක් නෙමෙයි. මං කියන්නේ මේ තණ්හාව කියන්නේ පැවතීමට ඇති කැමැත්ත. ඉතින් පැවතෙන්නේ කවුද? පැවතෙන්න අවශ්‍ය කාටද? මම කියලා හිතන එක. දැන් මිනිස්සු සමහරවිට හිතනවා හරි මේ තණ්හාව නැති කරපුවාම අපි නිවන් දැක්කා කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක එහෙම වෙන්න බෑ. එහෙනම් ඒක බුද්ධ ධර්මය නෙමෙයි. ඒක හින්දු ධර්මය. ඔගොල්ලෝ අහලා තියෙනවනේ මේ සාස්වතවාදයයි උච්ඡේදවාදයයි කියලා. ඔය වාද දෙකම හටගන්න හේතුව මේ මම කියන්නේ මොකද්ද කියලා හරියට අවබෝධ කරගත්තේ නැති නිසා. ඒගොල්ලෝ හිතුවා මේ මට පවතින්න එක්ක නොපවතින්න තියෙන ආශාවල් අන්න ඒවත් එක්කයි ඒගොල්ලෝ ඔය කියන වාද හදාගත්තේ. නමුත් මේ බුද්ධ ධර්මයේ මීට වඩා වෙනස් එකක්. මේ බුද්ධ ධර්මයේ තියෙන මේ අනාත්ම ස්වභාවය, අනාත්මය කියලා තියෙන එක. මෙන්න මේකයි මේ බුද්ධ ධර්මයේ සාරය තියෙන තැන. අනාත්මය. කවු හරි මේ අනාත්මය කියන එක නැති කරාද එදාට ඒක හින්දු ධර්මය වෙනවා. බුද්ධ ධර්මය නෙමෙයි. එනිසා ඔයගොල්ලෝ කවු හරි මේ අනාත්මය කියන එක විකෘති කරලා මේක අනාත්ම නෙමෙයි මේක අනාතයි කියලා කිව්වොත් ඔයගොල්ලෝ අනාතයි. මතු පරපුරත් අනාතයි. ඉතින් එතකොට මේ හැමදේටම පිටිපස්සේ තියෙන බලවේගය තමයි මම කියලා දැනෙන ගතිය. මම කියලා දැනෙන ගතිය. අපි හැමෝටම තියෙනවා මේ ගතිය. ඇහැට නොපෙනෙන පණුවෙකුට පවා තියෙනවා මේ ගතිය. මම. අපි මේ මනුස්ස සත්වයෝ සාමාන්‍යයෙන් පේන අයගෙන් යටට ගියොත් බලන්න මේ පුංචි බැක්ටීරියා එකක්. ඔයගොල්ලෝ අහලා තමයි ඉගෙනගෙන තියෙනවනේ. ඔයගොල්ලෝ මම දන්නවා ගොඩක් කට්ටිය දැන් ඉස්කෝලේ ගිහිල්ලා මේ බැක්ටීරියා වෛරසස් ගැන ඉගෙනගෙන තියෙනවනේ සාමාන්‍යයෙන් නේද? මේ බැක්ටීරියා වෛරසස් වලට තියෙනවා පවතින්ට වුවමනාවක්. මම කියලා දැනෙනවා ඒ වලට. මම කියන්නේ ඒගොල්ලෝ සත්වෙද්ද නැද්ද කියන එක. ඒක තීරණය කරන්න මේ මම ඉන්නේ.
හරිද? ඒ නිසා නේද මේවා කොහොම හරි කොහෙන් ගිහිල්ලා හරි පවතින්නම උත්සාහ කරන්නේ. එක වෛරසයක් මර්ධනය කරනකොට කොහෙන් හරි ඒක මියුටේට් වෙලා ආපහු එනවා. මියුටේෂන් ගැන දන්නව නේද? මට නම් ඒක කියලා දෙන්න විදිහක් නැහැ මේ වෙලාවේ. පස්සේ ගැන කතා කරන්න. ඒ කියන්නේ මේ එක සත්වයෙක් වෛරස් හරි බැක්ටීරියා හරි විනාශ කරන්න අපි මොනවා හරි යම්කිසි පිළිවෙල ක්‍රමයක් යොදාගත්තොත් එයාලා දන්නෝ මේකෙන් මාව විනාශ වෙනවා කියලා. ඒ නිසා ඒගොල්ලෝ වෙනස් වෙනවා. තමන්ගේ තියෙන මේ ජෙනටික්ස් වෙනස් කරගන්න. ඒ කියන්නේ තමන්ගේ තියෙන මේ DNA වෙනස් කරගෙන අරවලට ඔරොත්තු දෙන්න පුළුවන් විදියට හදාගන්නවා. හදාගෙන ඒවෙන් බේරෙනවා. ඇයි ඒ? එයාලට පවතින්න ඕනේ. පැවතීමට ඇති ආශාව. දැන් මේ පැවතීමට ඇති ආශාව තියෙන්නේ කාටද වෙන කාටද? මේ පැවතීමට ඇති ආශාව තියෙනවා වෛරස්, බැක්ටීරියා, දිලීර, ශාක, මේ ගස් කොළන් හැම දෙයකටම මේ ජීවී කියලා ගන්න පුළුවන් හැම දෙයකටම මේ පැවතීමේ ආශාව තියෙනවා. එයාලට මම කියලා හිතනවද? මම දන්නේ නැහැ. හැබැයි මම කියලා හිතෙන්න ඕනේ පැවතෙන්න. ඔගොල්ලෝ පිළිගන්නවද? දැන් නිකන් තියෙන මේ පොළොවේ තියෙන ගල් ගෙඩියකට හිතනවද පවතින්න ඕනේ කියලා? ඒ වෙනුවෙන් වැඩ කරන්න හැඟීමක් එනවද? නෑ. හැබැයි ගහකට පවතින්න ඕනේද? පවතින්න ඕනේ. ඒ නිසා තමයි කොහොම හරි හිරු එළිය හොයාගෙන යන්නේ. ඒ නිසා තමයි වා අත්තක් දෙකක් කැපුවත් කොහොම හරි ඒක වහගෙන ලාටු දාලා හරි ඒක විනාශ නොවි එතනින් මිදලා තව අත්තක් දාගෙන කොහෙන් හරි පැලවෙන්න හදන්නේ. දැන් ඔයගොල්ලෝ ගහක් අරගෙන මැද්දෙන් කැපුවොත් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් ගොඩක් ගස් මොකද කරන්නේ? කපපු ගමන් හිමින් සැරි දෙපැත්තෙන් දලු දාගෙන අලුතෙන් අත්තක් හදාගන්න බලනවා. ඇයි ඒ? පවතින්ට ඇති ආශාව, පවතින්ට ඇති කැමැත්ත. දැන් කෙනෙකුට අහන්න පුළුවන් මේ එතකොට මේ අපි මේ සත්වයෝ කියලා කියන්නේ මේ සත්වයොන්ටනේ. එතන මේ ගස් කොළනුත් සත්වයෝද? දැන් කෙනෙක් කියන්න පුළුවන් අපෝ එහෙනම් ගස් කොළන් කැපුවොත් එහෙම දැන් අපිට පව් සිද්ධ වෙන්නේ සත්වයෝ මැරුවා කියලා. එහෙම එකක් වෙනවද? අපි මේක ගැන විමසන්න ඕනේ. මම කියන්නේ දැන් පව් සිද්ධ වෙනවා කියලා. මොකද පව් කියන්නේ ඒක බොහොම සංකීර්ණ දෙයක්. අපි ඒ ගැන කතා කරමු අවශ්‍ය නම්. දැන් මට ඕගොල්ලන්ට කියන්න ඕනකමක් තියෙන්නේ මෙන්න මේ පැවතීමට ඇති කැමැත්ත මනුස්සයාට පමණක් නෙවෙයි. මේ සාමාන්‍ය සත්වයාට පමණක් නෙවෙයි. මේක විහිදීගෙන යනකොට මේ බැක්ටීරියා වෛරසස් ඒ තත්ත්වයට එනවා. ඒ විතරක් නෙමෙයි මේ ගස් කොළන් ශාක මේ තත්ත්වයටත් යනවා. මේ හැමෝටම පවතින්න ඕනේ. ඒතර මේ ලෝකෙ මහ විශාල යුද්ධයක් යන්නේ අපි නොදන්නවා වුණාට. හැමෝටම පවතින්න ඕනේ. එකෙක් මරාගෙන අනිත් එක පවතිනවා. එහෙම අවස්ථාවම එහෙම කරගන්නවා. එහෙම තමයි මේ වෛරසස් පවතින්නේ. දැන් බලන්න මේ කොරෝනා වෛරසය. කොරෝනා වෛරසයට පවතින්න ඕනේ. ඒ නිසා තමයි මිනිස්සු මරාගෙන හරි පවතින්න බලන්නේ. එක පැත්තකින් මර්ධනය කරනකොට ඒක මියුටේට් වෙලා වෙන විදියකින් එනවා. කොහෙන් හරි පවතිනවා. දැන් මේව කොහෙන්ද ආවේ? කොහොමද දන්නේ? අපි දන්නේ නැහැ කොහෙන් ආවද කියලා. ඔය වෛරසස් කියනවා අපිට පුළුවන් ද මේ ලැබ්ස් වලට ගිහිල්ලා එක DNA හදලා හදන්න බෑ. මේ මිනිස්සයාට ඕවා හදන්න බෑ. එහෙනම් කොහෙන්ද මේවා ආවේ? කවුද මේවා මැව්වේ? මවන්න පුළුවන්ද? අපි දන්නේ නැහැ. අපි ඒ ගැන හොයලා බලන්න ඕනේ. මං කියන්නේ මේ දෙවියෙක් ඉදලා මැව්වා කියලා. තේරුණාද? දැන්
අපි මේ කතා කරපු විදිහට දැන් මේ ලෝකයේ හැම දෙනාටම ඕනේ පවතින්ට. ඒ පැවතීමට කැමැත්තට කියනවා තණ්හාව කියලා. එතකොට ඒ තණ්හාව පිටිපස්සේ යම් කිසි දෙයක් තියෙන්න ඕනේ පවතින්ට. නැත්තම් නිකන් හිස් අවකාශයේ මොනවත් පවතින්ට හිතෙන්නේ නැහනේ. දැන් ගලකට පවතින්න හිතනවද? නෑ. මේ පවතින්ට ආශාව කැමැත්තක් ඇති වෙන්නේ මේ මොනවා හරි මේ ජීවී කියන જાතියට. මේ ජීවී කියන જાතිය මං කියන්නේ ශාක කොටස් එක්ක බැක්ටීරියාද වෛරසස්ද මේ ඔක්කොම මන් දන්නේ සම්පූර්ණ මේ ජීවී කියන වචනයකට ගැලපෙනවද කියලා. නමුත් මම කියන්නේ මේ හැමෝටම යම් කිසි දෙයක් තියෙනවා, එක යුනිට් එකක් කෙනෙක් කියලා. හැබැයි යාට මේ අපිට දැනෙනා වගේ මම කියලා දැනෙන්නේ නැහැ. නමුත් ඒක ඇතුලේ තියෙනවා යම් කිසි ගුණයක්. පවතින මේ මම කෙනෙක් කියන ගුණයක්. මෙන්න මේ වගේ දේවල් වලට තමයි ආශ්‍රව කියන්නේ. මේ මූල ධාතු පැවතීමට ඇති මූල ධාතු වලට කියනවා ආශ්‍රව. තේරුණාද? මේ ආශ්‍රව ಜಾති බුදුහාමුදුරු කියලා තියෙනවානේ ಜಾති තුනක්. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව. නමුත් දැන් මම මෙතනදී කියන්න යන්නේ මේ බැක්ටීරියා වෛරසස් වලට තියෙන්නේ මේ අපිට තියෙන ආශ්‍රවමයි කියලා. නමුත් ඒක නෙමෙයි මේක කතන්දරේ. මම මේක කතා කරේ ඇත්තටම මේ යම් කිසි සම්බන්ධයක් මේ සත්වයාත් ශාකත් අතර තියෙනවා. මේ සත්වයාත් මේ වෛරසස් බැක්ටීරියා මේවා අතර තියෙනවා. මේ අපි හැමෝටම පවතින්ට අවශ්‍යයි. පවතින්ට ඕනේ. ඒතර මේක මැද්දේ මේක එක යුනිට් එකක් කෙනෙක් කියලා අදහසක් තියෙනවා. මේ අදහස මේ සත්වයාට ආවේ අන්නර පටන් ගත්ත මුල් ප්‍රාථමික අවස්ථාවේ ඉඳන්. බැක්ටීරියාද වෛරසස් දන්නේ වගේ තත්වයක. එක්ක ශාකවල මූල ධාතු වල ඉඳන්. දැන් එතකොට අපිට සාමාන්‍ය අදහසක් තියෙනවා මේ ගැන කතා කරනකොට අපි ඔක්කොම යම් කිසි විදිහකට මේ සත්වයා, ඒ කියන්නේ මිනිස්යාගේ ඉඳන් බල්ලා පූසාගේ ඉඳන් මේ පණුවේ කුරුමිනියෙක් මැස්සෙක් ඒ දක්වා ඉඳන් වෛරසස් බැක්ටීරියා ශාක මේ හැමෝටම තියෙන පොදු ලක්ෂණයක් තමයි කෙනෙක් කියලා හිතනවා. සමහරට මේ අපිට වගේ හිතෙන්නේ නැතුව ඇති. ඒ වගේ යම් කිසි ගතියක් තියෙනවා. ඊට පස්සේ ඒ ගතියට පවතින්න ඕනේ. මේක පිළිගන්නවද නැද්ද? පිළිගන්නේ නැහැ කියලා කෙනෙක් ඉන්නවා නම් කියන්න බෑ හේතු මං කියපු කතාව වැරදිද? මේ පැවතීමට ඇති කැමැත්ත සත්වයා හදන්ට මූලික වුණේ මේකයි. මම කියලා හිතුණා පවතින්න ඕනේ කියලා හිතුණා. මේ නිසා තමයි මේ අපි හැමෝටම පොදු ශාරීරික ගතිගුණක් තියෙනවා බෙදාගෙන. දැන් බලන්න අපිට තියෙනවානේ අපේ දැන් මේ නවීන විද්‍යාවේ හොයාගෙන තියෙනවා අපේ මේ ඇඟේ තියෙන සෛල කඩාගෙන ගිහිල්ලා අපි මේ මැද්දේ මොනවද තියෙන්නේ කියලා බැලුවාම අපිට හම්බ වෙනවා මේ සෛල මැද්දේ තියෙන මේ DNA. ඔයගොල්ලෝ දන්නවද DNA කියන එක? මම මේ වැඩි ටෙක්නිකල් දේවල් කතා කරන්නේ නැහැ මොකද ගොඩක් කට්ටියට තේරෙන්නේ නැති නිසා. නමුත් මම මේ සාමාන්‍යයෙන් කියන්නේ. ඔයගොල්ලෝ දන්නවද ජෙනටික්ස් කියන එක නේද? හරි. මේ DNA වල තමයි මේ පුද්ගලයාගේ ශාරීරියේ කොයි විදියද මේක හැසිරෙන්නේ කොයි විදියටද මේක වැඩ කරන්නේ කොයි විදියටද මේ ඔක්කොම ලියවිලා තියෙන්නේ. ඔයගොල්ලෝ කැමති නම් මේ DNA කියන මොනවද ගැන ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඔය YouTube channel එකකට ගිහිල්ලා බලන්න මේවා අහලා මොකද්ද මේ කියලා. මේක ඉගෙන ගන්න වටින දෙයක්. මේ DNA වල ලියවිලා තියෙන සියලුම දේ මේ කතන්දරේ ජීවිත කතන්දරේ.
මෙයා මේ වගේ කෙනෙක්. මෙයාට මේ විදිය ජීවත් වෙන්න මෙයාට මේ වගේ ලෙඩයි හැදෙන්නේ. මෙයා මේ වගේ කාලයක් ජීවත් වෙන්න පුළුවන්. මෙහෙම මේ කතන්දරේ අපේ DNA වල ලියවිලා තියෙනවා. මේ මුළු ජීවිත කතන්දරේ හැමදේම නෙමෙයි. නමුත් ඒ අනුසාරයෙන් අපිට පුළුවන් කෙනෙකුට මේ කෙනාගේ ආයුෂ කොච්චරද කියලා වුණත් කියන්න. හරියටම බැරි වුණත් යම් කිසි දුරකට පුළුවන් ගොඩක් දේවල් හොයන්න. එතකොට මෙන්න මේ DNA කොටස් අර මම කියපු සියලුම අයට පොදු තත්වයක් තියෙනවා. බලන්න අපේ මේ පුද්ගලයාගේ මේ මනුස්සයාගේ තියෙන DNA වලින් 50%කට වැඩිය ප්‍රමාණයක් ශාකවලටත් තියෙනවා. ඔයගොල්ලෝ හොයලා බලන්න ඉන්ටර්නෙට් එකේ ගිහලා මං කියන්නේ බොරුද කියලා. හොයලා බලන්න මේ මනුස්සයාගේ තියෙන DNA වලින් කොච්චර ප්‍රමාණයක් මේ ශාකවලට තියෙනවද කියලා. මේ ශාකවලට තියෙනවා 50%කට වැඩිය. එතකොට වෛරසස් වලට බැක්ටීරියා වලට මේ හැමෝටම මේ අපි වගේ DNA තියෙනවා. තේරුණාද? දැන් මම කිව්ව ඔය සියලුම අයට තියෙනවා මම කියලා ගතියක් තියෙනවා. අපි හැමෝටම මේ තදින් මම කියලා හිතෙන්නේ නැති වුණාට යම්කිසි එවැනි මූලික දෙයක් තියෙනවා. ඒ කියන මූලික දේට පවතින්ට උවමනාවක් තියෙනවා. පවතින්ට උවමනාවක් තියෙනවා. වෛරස්ද බැක්ටීරියාද එතකොට ශාකද. ඒකම මේ අපිට තියෙන අපේ මේ ශරීරයේ හැදිලා තියෙන මූලික ගුණාංග තියෙන මේ DNA මේ වෛරස් වලට බැක්ටීරියා වලට මේ ශාක වලට හැමෝටම තියෙනවා. එහෙමනම් ඔයාලට තේරෙනව නේද මෙතන මොකක් හරි සම්බන්ධයක් තියෙන්න ඕනේ කියලා ලොකු. මෙතන ලොකු සම්බන්ධයක් තියෙනවා. මේ දෙක විතර නෙමෙයි තව බොහෝ කාරණා වෙන වෙන දේවල් තියෙනවා අපි හැමෝටම පොදුවේ ගැලපෙන දේවල්. ඒවා ගැන කතා කරන්න වෙලාවක් නෙමෙයි මේක. තේරුණාද? නමුත් ඔයගොල්ලෝ හොයලා බැලුවොත් ඔයගොල්ලෝ දන්නවා මේ අපි අතරේ ලොකු සම්බන්ධයක් තියෙන්නේ. අපි හැමෝම කොහේ හරි එක තැනක කොහේ හරි බිහි වෙච්ච නෑදෑයෝ වෙන්නේ නැති. තේරුණාද? එතකොට අපි නෑදෑයෝ මේ බැක්ටීරියාද වෛරස්ද ශාකද මේ සියල්ල. එතකොට මේ විද්‍යාවට අනුව කියනවා අපි හැමෝම පරිණාමයේ වෙලාවේ කියලා. පරිණාමය කියන්නේ මොකද්ද? කොහේ හරි කවදා හරි යම්කිසි ක්‍රමයකට අපි පටන් අරගෙන පොඩ දියුණු වෙලා මේ තත්ත්වයට ආවා කියලා. දැන් මේක දිග කතාවක් මේ පරිණාමය ගැන. නමුත් මං මේ සම්බන්ධව යම්කිසි විදිහකට කෙටියෙන් කියන්න බලන්න. තේරුණාද? දැන් මේ විෂය කතා කරනකොට සමහර දේවල් තියෙනවා මේ බුද්ධ ධර්මයේ අපි සමහර සූත්‍රවල කතා කරන දේවල් වලට වැඩිය හරි පරස්පර විරෝධී ගතියක් තියෙනවා. තේරුණාද? හැබැයි මේවා සම්බන්ධ වෙන තැනක් ඇති කොහේ හරි අපි දන්නේ නැහැ. හැබැයි අපි මේ දෙක පටලවා ගන්නේ නැතුව අපි ඉස්සෙල්ලා බලමු මේ සත්වයා කියන කෙනා. අපි කියමු අපේ මිනිස්සයා මේ ඉන්න මිනිස්සයා හැදුනේ කොයි වගේද? කොහොමද මේ සංසාරේ ආවේ කියන එක ගැන හොයලා බලමු. දැන් මෙතන තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව මේ සංසාරය කියන්නේ මහා කල්ප ගණන් මහා විශාල කාලයක් අපි මෙරි ඉපදී ආවා කියන එක. තේරුණාද? හැබැයි මේ නවීන විද්‍යාවේ තියෙන හොයා ගැනීම වලට අනුව මේ පොළොව අවුරුදු බිලියන් ගානකට ඉස්සෙල්ලා හැදිලා ඒකේ තුලින් හැදිච්ච මේ සත්වයෝ තමයි අපි. එතකොට මේ බුදුහාමුදුරුවෝ කියන අර කල්ප ගාන කියන එක ගැලපෙන්නේ නෑ මේකට. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ කල්ප ගාන මහ විශාල අනන්තයයි කියලා. නමුත් මේ විද්‍යාවේ කියන එක එහෙම කල්ප ගානක් නෙමෙයි. ඒක මේ
එච්චර ඈත කාලයක් නෙමෙයි. දැන් අපි ඇත්තටම මේ ඉන්ටර්නෙට් එකේ හොල බැලුවොත් මේ පෘථිවියේ ජීවය හටගෙන කොච්චර කල්ද කියලා බලන්න මම හොල බලන්න. ඕකේ. දැන් ඉන්ටර්නෙට් එකේ තියෙන හැටියට මේ පෘථිවියේ ජීවය හටගෙන අවුරුදු 3.5 billion years. ඒ කියන්නේ අවුරුදු බිලියනේ ඒවා 3.5ක්. මේක එච්චර මහා ලොකු කාලයක් නෙමෙයි මේ කල්ප ගණන් කියනකොට. ඒ කියන්නේ දැන් බිලියන් එකක් කීයද? බිලියන් එකක් කියන්නේ මිලියනේව 1000ක්. බිලියනයක් කියන්නේ. හරිද? මිලියන කියන එක දන්නවනේ. මිලියනය කියන්නේ කීයද? දසලක්ෂයක් කියන එකනේ. දසලක්ෂයක් කියන්නේ ලක්ෂ ඒවා 10ක්. ඒ වගේ ඒවා 1000ක් තමයි බිලියනයක් කියන්නේ. ඒ වගේ ඒවා 3.5ක්. හරිද? අවුරුදු ලක්ෂයක් කියන්නේ එච්චර කාලයක් නෙමෙයිනේ. අවුරුදු ලක්ෂයක් කියන්නේ දැන් ලක්ෂය හැදෙන්න කීයක්ද? 1000 ඒවා. 1000 ඒවා 100ක් නේද? එතකොට 1000 කියන්නේ මොකද්ද? දැන් බුදුහාමුදුරුවෝ පිරිනමන් පාලා අවුරුදු 2000ක් නේ. 2500ක් නේ. තේරුණාද? එතකොට මේ ඒ වගේ ඒවා අපි කියමු 1000ක 1000 ඒවා 100ක් ලක්ෂයයි. ලක්ෂ ඒවා 10ක් දසලක්ෂයයි. දසලක්ෂ ඒවා 1000ක්. ඒ කියන්නේ 100යි 200යි 300යි 400යි 500යි 600යි 700යි 800යි 900යි 1000යි. ඒක තමයි බිලියන් එකක් කියන්නේ. දසලක්ෂ ඒවා 1000ක්. ඒ වගේම 3.5යි. දැන් මේ කාලයක් කියනවා මේ පොළොවේ ජීවය මුලින්ම හටගෙන. හරිද? දැන් මේ පොළොවේ ජීවය මුලින්ම හටගන්න හේතුව වෙච්ච කාරණා තියෙනවා. ඒක ගැන මේවා පැහැදිලි කරන්න මේ වෙලාව නෙමෙයි. නමුත් ඔයගොල්ලන්ට ඕනනම් හොයලා බලන්න පුළුවන්. ඉස්සල්ලාම මේ කොහොමද මේ පොළොවේ ඇමිනෝ අම්ල කියන ඒවා හැදුනේ කියන එක. ඇමිනෝ අම්ල තමයි මේ අපේ මේ ශරීරය වලම සතෙක්ගේ මේකෝ ගහක් හරි හැදෙන්න අවශ්‍ය කරන මූල සාධකය. ප්‍රෝටීන් හැදෙන්න. දැන් මේවා හැදෙන්න අවුරුදු මේ බිලියන් 3.5කට ඉස්සෙල්ලා මේවා වෙලා තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන මේ කල්ප කෝටි ගාන ඒකේ කල්පයක් කියන එක දන්නවද? පැහැදිලි කරලා තිබ්බොත් කල්පයක් ඒක විශාල කාලයක්. ඔය බිලියන් වලට වැඩි. මේක ගැලපෙන්නේ නැතුව යනව නේද? හරි අපි ඒක පැත්තකට තියමු. ඒ නිසා අපි මේ වෙලාවේ ගලපන්න බෑ මේක. මේකට මොකක් හරි ඇති. දැන් මම අර ඉස්සල්ලා කිව්වනේ කතාවේ. අපි සමහර වෙලාවට මේ ගත කරන්නේ මේ බොරු ලෝකයක්, මේ මායාකාරී ලෝකයක වෙන්න ඇති. හීන ලෝකයක්, මේ හීනයක් කියමුකෝ. අපි මේ හීනෙක නම් ඉන්නේ. ඇත්ත කියන්නේ මේ හීනේ නෙමෙයි නම්. ඒතර අපි හිතුවොත් මේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඇත්ත. මෙහෙම කාලයක් අපි ආවා, අනන්ත කාලයක්. මේ අපි දකින්නේ හීනයක් කියලා කිව්වොත් මේ හීනේ බෑනි යථාර්ථයට ගලපන්න. නේද? ඒක පරස්පර විරෝධී භාවයක් තියෙනවා. හැබැයි අපි බුද්ධිමත්ව මේ සත්වයා හටගත්ත හැටි ගැන කල්පනා කරනකොට අපිට බොහෝම හොඳට ගැළපිලා යනවා මේ අවුරුදු 3.5 බිලියන් years වල උනේ මොකද්ද කියන එකට. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඔය එහෙම්ෙන් යන්තම් මේ විද්‍යාව ගැන දන්න කට්ටිය කියයි මේ ඕවා මොනවද මේ බුදුහාමුදුරුවෝනේ කියලා තියෙන්නේ විද්‍යාවනේ. විද්‍යාව මොකද්ද? බුදුහාමුදුරුවෝනේ කියලා තින්නේ මෙහෙම මේ විද්‍යාව පොඩි ලදරුවෙක් නේ. ඔන්න ඔහොමයි කියන්නේ සමහර. මිනිස්සු දන්නේ නැති හින්දා මං කියන්නේ මේ විද්‍යාව සම්පූර්ණම අංග සම්පූර්ණයි කියලා. නමුත් ඕගොල්ලන්ගේ මේ අස්පනා අපිට පැහැදිලිව පේන්න තියෙනවා නම් මේක මෙහෙමයි උනේ කියලා. වාට මේ දැන් අර මම කිව්වනේ අර DNA කතාව. තේරුණාද? මේ ශාකවල ඉඳන් අපිට හැමෝටම තියෙන එක. දැන් මේවා අපිට පරීක්ෂණ කරලා මේ හොඳට හොයලා බලලා ගන්න පුළුවන් ඒවා.
මේවා කොහොමද අපි නෑ කියන්නේ? අන්ධයෙක්ද? මෝඩයෙක්ද? මේවා නෑ කියන්න බෑ. බුද්ධිමත් මිනිසෙක් හැටියට මේවා ඉගෙන ගත්තොත් මේවා නෑ කියන්න බෑ. ඒවා මේ නෑ කියනවා නම් මේ කිසි අධ්‍යාපනයක් නැති එක්ක හිතන්න බැරි මමන මෝඩයෙක් කියන්නේ. එහෙමනම් අපිට බුද්ධ ධර්මයේ ඇත්ත කරගන්නත් ඕනේ, විද්‍යාව ඇත්ත කරගන්නත් ඕනේ. එහෙම බෑනේ. දෙකක් ගන්න බෑ. එක්ක මේ දෙකේ අපිට වැරදිච්ච තැන් කොහේ හරි තියෙනවා මේවා නොගැලපෙන තැන්. එක්ක මේ අපි බලන දෘෂ්ටි කෝණය වැරදි මොකක් හරි. එක්ක මේ දෙකෙන් එකක් වැරදි. තේරුණාද? දැනට පේන්න තියෙන විදිහට නම් මේ විද්‍යාව මේ දන්න දේ නැහැයි කියන්න බෑ. එහෙමනම් මේ බුද්ධ ධර්මය සත්‍ය වෙන්න නම් මෙතනින් එහාට තවත් ලෝකයේ ගැඹුරක් තව අර මං කිව්වනේ අර තමන්ගේ දෙමව්පියෝ දෙන්න පෙන්නලා කිව්වොත් මේ දෙන්න ඔයාගේ දෙමව්පියෝ නෙමෙයි කියලා. එහෙමනම් මේක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. එහෙනම් බුද්ධ ධර්මයේ කියනවනම් මේක නෙමෙයි ඇත්ත තව එකක් තියෙනවා කියලා. බුද්ධ ධර්මයට හැකියාවක් තියෙන්න ඕනේ මේක ඔප්පු කරලා පෙන්නන්න. ඒ ඔප්පු කරන්න වැඩේ තමයි හතරවෙනි ධ්‍යානෙදී ඔය ඥාන දැකලා කරනවා කියලා කියන්නේ. මම හිතන්නේ එහෙමයි. හරි අපි ඒක පැත්තක තියමු දැනට. දැන් මට කියන්න ඕනේ මේකයි. කොහොම වුණත් මේ පරිණාමයේ කතාව මේකයි මේක හරියට ගැලපෙනවා කියන එක ඒක ඇත්තයි ඒක ධර්මයට ගැලපෙනවා. අර ඔන්න ඔය මං කියපු කොටස හැරෙන්න කාලය සම්බන්ධව ප්‍රශ්නේ හැරෙන්න අනිත් ඒවා මේ ධර්මයට ගැලපෙනව කොහොමද මේවා මෙහෙම වෙන්නේ කියන එක. ඒ කියන්නේ මේ පරිණාමයේ වෙච්ච හැටි අපි ශාකවල ඉඳලා පරිණාමයේ වෙලා මෙහෙම පුද්ගලයා වුණ හැටි කියන්න පුළුවන් බය නැතුව. හැබැයි මේ කාලය සම්බන්ධව අපිට ප්‍රශ්නක් තියෙනවා මේකේ. එතකොට මෙරි උපදිනවද? මේ අපිට කර්ම සිද්ධ වෙනවද? මේක ලොකු ප්‍රශ්නයක්. මේක මෙතනට ගලපන්න බෑ දැනට. හැබැයි මගේ හිත කියනවා මෙතන කොහේ හරි අපිට තව නොපෙනිච්ච දෙයක් තියෙනවා. මේ විද්‍යාව ඇත්ත. බුද්ධ ධර්මයේ එක කොටසක් මේ විද්‍යාවට හරියට ගැලපෙනවා. මේ සත්වයා මේ තණ්හාව ඇති කරගෙන මෙහෙම ආපු හැටි ගැන. මොකක් හරි මෙතන තියෙනවා පොඩි කුකුසක් අපිට හොයාගන්න බැරි. අපි ඒකට ඉඩ තියලා අපි ඒක හොයන්න ඉඩ තියලා අපි දැන් මම ආට පැහැදිලි කරන්නම් මේ සත්වයා කොහොමද මේ ප්‍රාථමික තත්වයේ ඉඳන් හරි මම කියන්නම් මේ නිකන් මේ ඇමිනෝ ඇම්ල හැදිච්ච හැටි ඒවා කියන්නේ නැහැ මම දැන් අර ඉස්ලාම් මේ පොළොව ගිනි බෝලයක් කළා තිබිලා කොහොමද මේක නිවිලා ඊට පස්සේ මේකේ මෙහෙම දේවල් වෙලා මේ ඇමිනෝ අම්ල හැදිලා කොහොමද උනේ කියලා මම කියන්න යන්නේ නැහැ. මොකද මට ඒක ලොකු කතන්දරයක්. මට හරි මහන්සි වුණා ගැන කතා කරන්න. ඔයගොල්ලන්ට ඕන නම් ඒක ගැන හොයලා බලන්න ඔය ඉන්ටර්නෙට් එකේ හරියට තියෙනවා YouTube එකේ වීඩියෝස් එහෙම තියෙනවා. හරි. නමුත් මම මේ ප්‍රාථමික සත්වයාගේ ඉඳන් ඉදිරියට මේ මනුස්සයා දක්වා මේක හැදුනේ කොහොමද කියන එක ගැන යම් කිසි විදිහක වූ අදහසක් දෙන්න. පරිණාමය ගැන. හරිද? දැන් කොහොම වුණත් අද මම මේක කතා කරගෙන ගියාම දැන් සෑහෙන්න කතා කරලා බලපුවාම. ඒ නිසා මම අද මෙතනින් මේක නවත්තලා ඊළඟ සැරේ ඉඳන් ඔයාලට මේ පරිණාමය ගැන යම් කිසි අදහසකුත් එක්ක මේ සත්වයා මේ තත්වයට ආවේ කොහොමද කියන එක ගැන පැහැදිලි කරන්න. ඒතර මම කතා කරන්න යන්නේ පරිණාමයත් බුද්ධ ආගමත් එකට දාලා මිශ්‍ර කරලා කොහොමද මේ භව තණ්හාව ඇති වුනේ? කොහොමද මේ කාම තණ්හාව ඇති වුනේ? කොහොමද මේ විභව තණ්හාව ඇති වුනේ කියන ගැන කතන්දරය තමයි මම මේ කියන්නේ. හරිද? ඊට ඉස්සෙල්ලා මම කියන්නම් කොහොමද මේ අපිට තණ්හාව කියලා එකක් ආවේ? තේරුණාද? මේක හටගත්තේ කොහොමද? මේක පැවතුනේ කොහොමද? මේක අපි දිනුනේ කොහොමද? තේරුණාද? ඊට පස්සේ මට පුළුවන් ඕනනම් කියන්න පංච උපාදානස්කන්ධය හැදුනේ කොහොමද කියලා. දැන් ඕගොල්ලෝ සමහර අය ඉන්න පුළුවන් මේ මිනිහා මොනවද කියන්නේ? එහෙම කොහොමද කියන්නේ? ඒක කොහොමද ගලපන්නේ කියලා.
නමුත් ඔයගොල්ලෝ බුද්ධිමත් මේක ගැන ගැඹුරට හිතලා බලනකොට ඔයාලට බොහොම පැහැදිලි සාධක පේනවා මේක වෙන්න පුළුවන් මෙන්න මේ විදිහටයි කියන එක ගැන. හිතන්න පුළුවන් සාධක තියෙනවා. ඒක බොහොම දිග කතාවක්. ඇත්තටම හරි මහන්සි කතා කරන්නට. ඒ නිසා මම ඒ සම්බන්ධව මීළඟට කතා කරන්නම්. දැන් මම කිව්වා වගේ මගේ මෙන්න මේ කතා පෙළ හැමෝටම නෙමෙයි. හරිද? මේ සමහර අය බොහොම භක්තියෙන් මේ ධර්මයේ අදහන කට්ටියට මේක අල්ලන්නේ නැහැ. ඒ නිසා ඒ අය මේක අහන්න එපා. නිකන් හිත නරක කරගන්න ඕනේ නෑනේ. නමුත් මම එහෙම නෙමෙයි. මම මේ විවෘත පුද්ගලයෙක්. මට බුද්ධ ධර්මයක් නෙමෙයි ඕනේ, විද්‍යාවක් නෙමෙයි ඕනේ. මට ඕනේ සත්‍ය. ඒ සත්‍ය බුද්ධ ධර්මය නම් ඒක තමයි මට ඕනේ. හරිද? මම හොයන්නේ සත්‍ය. මම මගේ හිතට එකඟව මේ සත්‍ය හොයන්න ඕනේ. උගුරට හොරා බෙහෙත් කාලා මගේ ආගම හින්දා මං ඒක ඇත්ත කරගන්න විද්‍යාව බුරු කරන්න ඒව නෑ මා ළඟ. තේරුණාද? ඒ නිසා ඔයගොල්ලන්ට බය නැතුව ප්‍රශ්න කරන්න පුළුවන් මම මේ කියන දේවල්. හරි? හරි. එහෙනම් අපි ඊළඟ සැරේ තව දෙයක් ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙමින් ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. බුද්ධ ධර්මය අවබෝධ කරත්වා පංචශීලය සැවොම රකිත්වා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා දැහැමින් සාමයෙන් ලෝකය පවතිවා